රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය ගාමිණී මෙරින්නගේ. සිරස්තල කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටකත් පසුපසට නොගන්නා බව ජනපති අවධාරණය කරයි. රටේ උන්නතිය උදෙසා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලට මහා සංඝරත්නයේ ප්‍රසාදය. ගෙනගත් නෞකාව අයත් සමාගමෙන් ලැබුණු පළමු වන්දි මුදලින් දීවර ජනතාවට සහන. තරුණ ව්‍යවසායකයින්ට ඉඩම් කැබලි 4 ලක්ෂයක්. ගම සමග පිළිසඳරින් ගාල්ලට හා දැරණියගල දික්කැල්ල කන්දට තවත් සංවර්ධන ව්‍යාපෘති. රුවන්ඩාව සහ කොංගෝව අතර ගිවිසුම් 3ක් අත්සන් තැබේ. ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විවෘත කෙරේ. නීරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. එමෙන්ම වැඩපිළිවෙල ක්‍රියාවට නැන්වීමේදී ගොවීන් අපහසුතාවයට පත්වීමට ඉඩ නොතබන බව එතුමා කියා සිටී. අද පෙරවරුවේ අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදුටු අවස්ථාවේ ජනාධිපතිතුමා මේ බව කීවේය. රසායනික පොහොර ආනයනයට වාර්ෂිකව ඩොලර් මිලියන 400කට වැඩි මුදලක් වැය කරයි. විදේශීය ආයතන වෙත ඇදී යන එම මුදල රටේ ගොවි ජනතාව වෙත ලබා දීම අපේක්ෂා බවද එතුමා කීවේය. 2015ට පෙර රජයේ නිලධාරීන් තීරණ ගැනීමේදී පසුබට නොවීම නිසා කෙටි කාලයක් තුළ රටේ දැවැන්ත සංවර්ධනයක් සිදුවිය. එහෙත් එම නිලධාරීන් අසත්‍ය චෝදනා මත සිරගත කිරීම ඇතුළු විවිධ පීඩනයන්ට මුහුණ දීමට පසුගිය යහපාලන රජයේදී සිදුවිය. එබැවින් වත්මන් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදීද නිලධාරීන් අනාගතයේදී දඬුවම් විඳීමට සිදුවෙතයි බියෙන් තීරණ ගැනීමට මැලි බවක් දක්වන බව එතුමා කියා සිටී. කොවිඩ් වසංගතය මර්ධනයට සාර්ථකව මුහුණ දෙමින් රටේ උන්නතිය උදෙසා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලට අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමින් වහන්සේ ප්‍රසාදය පළ කර සිටියහ. කොවිඩ් මර්ධනය සඳහා සිදු කරන එන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳව ජනාධිපතිතුමා මහානායක ස්වාමින් වහන්සේ දැනුවත් කළේය. අනතුරුව අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි ස්වාමින් වහන්සේ බැහැදක සුවදුක් විචාලේය. උන්වහන්සේ ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙල ඇගීමට ලක් කරමින් ආශිර්වාද පළ කළහ. ජනාධිපතිතුමා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තේය. පසුගියදා ගිනිගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානිය වෙනුවෙන් ලබා දෙන වන්දි මුදලින් පළමුවෙන්ම දීවර ජනතාවට සහන ලබා දෙන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. ගාල්ලවරායේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. මේ පිළිබඳ තවදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා එක්ස්ප්‍රස් පර්ල් 2 නව සම්බන්ධයෙන් අපි අමාත්‍යාංශ ගණනාවක් එකට එකතු වෙලා වැඩ කරනවා. අපි අනුකමිටු 5ක් මේ වන විට හදලා අනුකමිටු වලින් කොහොමද මේ අයට වන්දි ලබා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල. සංචාරක ව්‍යාපාරය, දීවර කර්මාන්තය මේ ක්ෂේත්‍රවලට අදාළ නොවුනත් යම් හානියක් සිද්ධ වෙලා තියෙනවා. ඒ හානිය සිදු වෙච්ච අයට අප අමාත්‍යාංශය මගින් අපි ඉදිරිපත් කරලා තියෙනවා පුවත්පත් දැන්වීමක්. ඒකට ඇවිල්ලා ඔවුන්ට පුළුවන් පැමිණිලි කරන්න අපිට යම් හානියක් සිදු වෙලා තියෙනවා. අපි පළමුවෙන්ම අතුරු වන්දියක් තමයි අපි ඉක්මනින්ම ඉල්ලන්නේ. ඒ අතුරු වන්දියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම දීවර ජනතාවට සහන ලබා දීම සඳහා. මෙරට ලක්ෂ 5කට ආසන්න සංඛ්‍යාවක් ඉඩම් කැබලි ඉල්ලීම් කර ඇති අතර ඒ සඳහා ඕන උපයෝජිත ඉඩම් හඳුනාගෙන ජනතාව අතර බෙදා දීමට ක්‍රියා කරන බව ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් RAAK රණවක මහතා පවසයි.
තරුණ ව්‍යවසායකින් සඳහා ඉඩම් ලබා දීමේ වැඩපිළිවෙල යටතේ ඉඩම් කැබලි 4,35,000ක් ඉදිරියේදී ලබා දීමට නියමිතව ඇත. බලාපොරොත්තු වෙනවා ඌණ උපයෝජිත ඉඩම් ඒවා දැනට ප්‍රාදේශීය ලේකම් මුරුබාරයේ තියෙනවා අර විදියට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එනවා තියෙනවා ඊට පස්සේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සභාව සතුව තියෙනවා ඉඩම් විශාල ප්‍රමාණයක් එක්කම මේ ක්ෂේත්‍රය තුලත් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා එහෙම භාවිතයක් නැති ඉඩම් හැමතැනම එක්කම මේ ආයතන ඇතුළු තවත් තැන්වල මේ වගේ භාවිතයට නොගත් ඉඩම් රට පුරාම තියෙනවා පරිහරණයක් උපරිම වශයෙන් වෙන්නේ නැති ඒ සියලුම ඉඩම් දැන් අපි හඳුනාගෙන තියෙනවා දැන් ඒවා අපි කුෂිකාර්මික ව්‍යාපාරික වාණිජ්‍ය පදිංචියට වෙනත් සත්ත්ව පාලනය වැනි ආහාර සත්ත්ව ආහාර නිෂ්පාදනය වගේ කුෂිකාර්මික ක්ෂේත්‍රයේ අතුරු හැම ක්ෂේත්‍රයකටම ඉඩම් මිලීම් ලැබෙන අයට ඒවා බෙදලා දෙන්න තමයි කටයුතු කරන්නේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහනේදී ඉදිරිපත් වූ පානීය ජල ගැටලු සඳහා මේ වන විට විසඳුම් ලබා දී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ගාල්ල කාර්යාලය සඳහන් කරයි. අනිකුත් ගැටලු සඳහා මේ වන විට විසඳුම් ලබා දෙමින් තිබෙන බව එම මණ්ඩලය කියා සිටී. ඒ අතරම ගම සමග පිළිසඳර වැඩසටහනට සමගාමීව දැරණියගල දික්කැල්ල කන්ද ප්‍රදේශයේ මාර්ග සෞඛ්‍ය අධ්‍යාපනය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පවසයි. ගම සමග පිළිසඳර 9 වන වැඩසටහන දැරණියගල දික්කැල්ල කන්ද ග්‍රාමයේදී පැවැත්විනි. අධ්‍යාපන අංශයේ ප්‍රගතිය නම් ඉතාම හොඳයි මොකද ඒ අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් සහ ඒ කටයුතු 80ක් විතර මේකට අවසන් වෙලා තිබෙනවා. ඒ වගේම මාර්ග සඳහා මාර්ග සංගමන අධිකාරිය මේ වෙන විට හඳුනාගත් මාර්ග ඇස්තමේන්තු කරලා මාර්ග කීපයක වැඩ ආරම්භ කරලා තිබෙනවා. ඒ කටයුතු සිදු කිරීම පවතින. ඒ වගේම වතු ආශ්‍රිතව නිවාස පසුබිම සඳහා ඒ වතු යටිදල් පහසුකම් අමාත්‍යාංශය සහ ගැතුණු නිවාස අධිකාරියයි නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරලා නිවාස 172ක් හදන්න ඒකේ මූලික කටයුතු මුල්ගල් තැබීම් කටයුතු කරලා අවසానයි ඒකට සිද්ධ කරනවා. ඒ වගේම සෞඛ්‍ය පැත්තෙන් ප්‍රදේශීය ජනතාව ඉල්ලපු අවශ්‍යතාවය ටික මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පළාත් සභාව මගින් මේකට ඉෂු කරලා තියෙනවා. සංචරණ සීමා ඉවත් කළත් ඉකුත් 21, 22, 23 තෙදින තුල ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 110ක ආදායමක් උපයා ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී. ගුණසිරි මහතා පැවසීය. කොවිඩ් නොමැති සාමාන්‍ය දිනවලදී එහි දෛනික ආදායම රුපියල් කෝටි 70කට ආසන්න විය. පසුගිය එම දින තුනේදී උපයා ඇත්තේ ඉන් අඩක් පමණි. මෙම ආදායම ලැබී ඇත්තේද ඒ සඳහා අය කරන බදු මුදල් වලනි. ගිලා බැසීමට ලක් වූ කොත්මලේ ජලාශ වේල්ල ආසන්න මාර්ගය ප්‍රතිසංස්කරණය කර යළි රථවාහන ධාවනය සඳහා විවෘත කෙරේ. ඉකුත් මාස 25 වනදා මෙම මාර්ගය ගිලා බැසීමට ලක්ව තිබුණි. මාර්ගය අභ්‍යන්තරයේ ජලය බැහැර කරන නල මාර්ගයක ඇති වූ දෙදරා යාමක් ඊට හේතු විය. මෙම මාර්ගයේ ගිලා බැසීම ජලාශ වේල්ලේ සිට මීටර 80ක් ආසන්නයේ සිදු වී තිබුණි. කෙසේ වුවත් ඉන් ජලාශ වේල්ලට බලපෑමක් නොමැති බව ඉංජිනේරුවෝ සහතික කළහ. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පූර්ණ සහාය ඇතිව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කරනු ලැබීය. ඒ සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 25කට ආසන්නය. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සංචරණ සීමා ඉවත් කිරීමත් සමග බස්නාහිර පළාතේ හෙට සිට දුම්රිය 55ක් ධාවනයට යොදවන බව දුම්රිය වැඩබලන සාමාන්‍ය අධිකාරී WADS ගුණසිංහ මහතා පවසයි. අනිකුත් පළාත් තුළ දුම්රිය 39ක් ධාවනය කෙරේ. එමෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 5000ක් අතුරින් බස්නාහිර පළාතේ බස් 1000ක් හෙට ධාවනයට එක් කරන බව නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා කියා සිටී. අනිකුත් පළාත්වලද බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කෙරේ. මගීන්ට සරිලන බස් සේවාවක් පවත්වාගෙන යාම අපේක්ෂාව බව බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා කීවේය. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කොළඹ මහනගර සභාව වෙත ලැබුණු ඇස්ට්‍රාසෙනකා එන්නත් තොගයක් හෙට කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ එහි පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දීමට සැලසුම් කර ඇත. එහි පළමු මධ්‍යස්ථානය උතුරු කොළඹ හා මැද කොළඹ ආවරණය වන පරිදි සුගතදාස එලිමහන් ක්‍රීඩාංගණයේදීත් බොරැල්ල බටහිර කොළඹ සහ නැගෙනහිර කොළඹ ආවරණය වන පරිදි කිරුළපන මුගලන් පාරේ සිතුමින ප්‍රජාශාලාවේදීත් එන්නත් ලබා දීමට කටයුතු සූදානම් කර ඇත. පළමු එන්නත ලබා දීමට දුන් දුරකථන අංකය වෙත මේ බව SMS පණිවිඩයක් මගින් දැනුම් දීමට ක්‍රියා කෙරේ. එන්නත් කරන පැමිණීමේදී එම SMS පණිවිඩය එන්නත් කරන කාඩ්පත හා ජාතික හැඳුනුම්පත අත්‍යවශ්‍ය වේ. විදෙස් පුවත්. කොංගෝ සමූහාණ්ඩුව සහ රුවන්ඩාව ද්විපාර්ශ්වීය සහයෝගිතා ගිවිසුම් 3කට අත්සන් තබයි. ඒ සඳහා රුවන්ඩා ජනාධිපති පෝල් කගාමි සහ කොංගෝ ජනාධිපති ෆීලික්ස් තිසෙක්ඩී ඊයේ ගෝමා අගනුවරදී හමුවිය. ආයෝජන ප්‍රවර්ධන ආරක්ෂාව දිත්ත බදුකරණය බදු පැහැර හැරීම රන් කැනීමේ සහයෝගිතාව මෙම ගිවිසුම් වලට ඇතුළත් වෙයි. එහිදී කොංගෝ නායකයා පැවසුවේ එකිනෙකාට සතුරුකම් කරමින් දෙරට වසර ගණනාවක් කාලය නාස්ති කර ඇති බවයි. එම වෛරී තත්ත්වය ඉවත් කර ගනිමින් රටේ ජනතාවට යහපත් වූ ක්‍රියාවලියකට දැන් දෙරටම පැමිණ ඇතැයි ඔහු කීවේය. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. සැමට විදුලිය ජාතික වැඩසටහන යටතේ විදුලිය නොමැති සමෘද්ධි සහ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් විදුලිය ලබා දීමේ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක බව දකුණු පළාත් විදුලි බල හා ග්‍රාමීය වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කරයි. මේ වන විට පළාතේ පවුල් වලින් 99%කට විදුලිය ලබා දී අවසන්ය. විදුලිය ලබා දිය නොහැකි තත්ත්වයක ඇති తాවකාලික හා ඉදිකරමින් පවතින සමෘද්ධි හා අඩු ආදායම්ලාභී නිවාස වෙනුවෙන් ඉදිකිරීම අවසන් වූ සැනින් විදුලිය ලබා දීමට ක්‍රියා කෙරේ. එම නිවාස වෙනුවෙන් 50%ක ආධාර ලබා දීමේ වැඩසටහන යටතේ විදුලිය ලබා දීමට ක්‍රියා කෙරේ. ක්‍රීඩා පුවත්. ක්‍රීඩා වැරදි තරග පාවාදවීම් හා තහනම් උත්තේජක භාවිතා කිරීමෙන් තොර රටක් ඇති කිරීම උදෙසා සාධනීය පියවර රැසක් දැන් ක්‍රියාත්මකයි. ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය පිහිටුවීම එහිදී ප්‍රධාන වෙයි. සුගතදාස ක්‍රීඩා සංකීර්ණයට ආසන්නයේ එය පිහිටුවා තිබේ. අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ ක්‍රීඩාංගන රැසකට මුල් ගල තැබීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භුණි. ජව සම්පන්න නීරෝගිමත් හා විනයගරුක පරපුරක් බිහි කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. අම්පාර ඩී.එස්. සේනානායක විදුහලේ ක්‍රීඩා පිටිය සහ නිවාසිකාගාරයද අමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක්විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. වලව මහවැලි සංවර්ධන කලාපයේ වෙළඳපොළ විවෘත වීමත් සමග කෙසෙල් ඇතුළු පළතුරු අතිරේක ආහාර භෝග නිෂ්පාදන ගොවීන්ට සාර්ථක ආදායමක් ලැබෙමින් පවතී. ඇඹුල් කෙසෙල් තොග මිල රුපියල් 30කි. කෝලි කුට්ටු කිලෝවක් රුපියල් 110ක්ද, දෙහි කිලෝක මිල රුපියල් 300ක් දක්වාද ඉහළ ගොස් ඇත. ජංගම් වෙළෙන්දෝ සතිපොළට මෙන්ම ගොවි ගම්මානවලට ගොස් මෙම නිෂ්පාදන මිලදී ගන්නා බව අප වාර්තාකරුවෝ කියති. සූරියවැව, මයුරපුර, අම්බලන්තොට, හම්බන්තොට ප්‍රදේශවල ගොවීන්ට මෙවන විට ඉහළ ආදායමක් ලැබී තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.75ක අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය 2කින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිබ් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත්.
ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. යලකන්නේ වී මිලදී ගැනීම මඩකලපුව මුල්ලාමනේ වී අලවි මණ්ඩල ගබඩාවේදී ඊයේ ආරම්භුණි. අම්පාර පොළොන්නරුව දිස්ත්‍රික්කවලද වී අස්වනු නෙලීම දැන් සිදුවේ. එම අස්වැන්නද රජය තරඟකාරී මිලකට මිලදී ගන්නා බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. සහල් මිල පාලනය කිරීමේ වැඩසටහනට සහාය දීමක් ලෙස තමන්ගේ වී රාජ්‍ය සංචිතයට එක් කිරීමට වී අලවි මණ්ඩලයට ලබා දිය හැකි බව ඇමතිවරයා කියා සිටී. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ඌවපලාතේත් මඩකලපුව අම්පාර වවුනියාව සහ මුලතිව් දෘෂ්ටික්කවලත් ඇතැම් ස්ථානවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. මේ අතර බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දෘෂ්ටික්කවලත් වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවන තාවකාලික තද සුළං වලින් සහ අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසද දැනුම් දෙයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට යාලිත් සිරස්තල. කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටකත් පසුපසට නොගන්නා බව ජනපති අවධාරණය කරයි. රටේ උන්නතිය උදෙසා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලට මහා සංඝරත්නයේ ප්‍රසාදය. ගිනිගත් නෞකාව අයත් සමාගමෙන් ලැබුණු පළමු වන්දි මුදලින් දීවර ජනතාවට සහන. තරුණ ව්‍යවසායිකයන්ට ඉඩම් කැබලි 4 ලක්ෂයක්. ගම සමග පිළිසඳරින් ගාල්ලට හා දරණියගලට දික්කැල්ල කන්දට තවත් සංවර්ධන ව්‍යාපෘති. රුවන්ඩාව සහ කොංගෝව අතර ගිවිසුම් 3ක් අත්සන් තැබේ. ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විවෘත කෙරේ. ප්‍රවෘත්ති මින් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකියි.